අද මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබගේ ළමයින්ගේ මොළයට බලපාන මොළය තුල ක්‍රියා කරන ස්නායු රසායනික සම්ප්‍රේෂක ඒ කියන්නේ neurochemical transmitters කොහොමද ඒගොල්ලන්ට බලපාන්නේ මේක ඉතින් වැඩිමහල්ලාටත් වටිනවා වැදගත් වෙනවා එකම දේ වැඩිමහල්ලාට යම් ළමයි කරන ඩිජිටල් ස්ක්‍රීන් එකේ හෝ වෙන උත්තේජන හොඳ නැති උත්තේජන වලින් බලපාන ඒවා ළමයෙකුට විශේෂයෙන්ම අවුරුදු 14ට 15ට ළමයෙකුට මිනිත්තු 25කින් ඇතිවන මොළේ උත්තේජන අභාෂය වැඩිමහල් කෙනෙකුට මිනිත්තු 90ක් විතර යනවා ඒ අභාෂයෙම එන්න ඒ කරන කටයුත්තේ. දැන් පළවෙනියෙන්ම අපිට දැනගන්න තිබෙන්නේ අපේ චින්තන පතේ අපි හිතාමතා කරන දේවල් වල අපි වැඩ කරන්නේ මේ prefrontal cortex එක පෙර పూర్ව කණ්ඩිකයේ තමයි අපේ සංකල්පන සිතුවිලි ඒ වගේම අපේ සිතුම් පැතුම් හිතලා විදායක සම්‍යශීලී පතය වැඩ කරන්නේ මේ ඒ විදිහටයි. ඒ කියන්නේ මෙතන ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒකට කියන්නේ executive empathic pathway කියලා. ඉතින් ළමෙක් ඒ උනත් අපි උනත් මිනිත්තු 40ක් ඒ සිතා මතා පටන් ගන්නම හැවත ආරම්භය තරණය ඒ කියන්නේ නැවිගේෂන් සාර්ථක නිමාව සහ well done. ඒකට මිනිත්තු 40ක් අර පටන් ගන්නම තරණය සාර්ථක නිමාව ඉලක්කය බලා වැඩ කිරීමට කියන්නේ සේලියන්ස් කියලා. ඒකට ඩෝපැමින් තමයි බලපාන්නේ. එතකොට අර ඒ කරපු දේ හොඳට කරා ඊටත් වඩා ඊළඟ සැරේ මං හොඳට කළ යුතුයි යනාදී දේවල් අපිට ක්‍රියාත්මක වෙන්නේ අපිට බලපාන්නේ සෙරටනින් කියන neurochemical transmitter එකයි සම්ප්‍රේෂකය. ඉතින් අවුරුදු 13න් පස්සේ ළමෙක්ටත් මිනිත්තු 40ක් එහෙම ක්‍රියා කරනවා. මිනිත්තු 15ක් ඊට පස්සේ සෙරටනින් ක්‍රියා කරනවා විචක්ෂණය සමාලෝචනය කරදේ හොඳද නරකද යනාදී වශයෙන් බලන්න. එතකොට අපි දැන් දෙකක් ඉගෙන ගත්තා. ඉලක්කය සඳහා ක්‍රියා කරන්නා වූ ඩෝපැමින් සහ සමාලෝචනය විචක්ෂණය ඒ කරපු දේ හොඳද නරකද කියලා අප වෙනුවෙන් ක්‍රියා කරන අපි තුල ක්‍රියා කරන අපේ මොළයේ ක්‍රියා කරන සෙරටනින් විචක්ෂණය සඳහා ක්‍රියා කරමින් අපි කරන දේ තවත් හොඳ කිරීමට මොළයේ ඇතුලේ වැඩසටහනක් කරගෙන යනවා. එතකොට සෙරටනින් වැඩ කරන්නේ නැත්නම් අපිට මොකද වෙන්නේ? එන්න අපි කරන දේ ගැන අපි හිතන්නේ නැහැ. අපි කොයික කරත් හරි කියන තත්ත්වයට අපි එනවා. ඒක තමයි ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න ළමයාට එක දිගට ඩිජිටල් ස්ක්‍රීන් එක කරනකොට හෝ එක දිගට අපේ මතය හරි කියලා ඩිජිටල් ස්ක්‍රීන් එක විතරක් නෙමෙයි මේ විදිහට ක්‍රියා කරන්න පුළුවන් අපි යමෙක් ගැන තදින් තිත්තකමක් තිබුණොත් යමෙක් ගැන තදින් කෝපයක් ද්වේෂයක් තිබුණොත් පරිගැනීමේ චේතනාවක් තිබුණොත් අපි ක්‍රියා කරන්න පුළුවන් අපේ මතයම එල්බගෙන අපේ මතයම එල්බගත් කල්හි දේශපාලන හේතුවක් නිසා හරි විරුද්ධ මතවාදයක් සඳහා ඩෝපැමින් දිගටම ක්‍රියා කරනවා. ඒක නවත්තන්න බෑ කියන්නේ එන්න ඩෝපැමින් වැඩි වෙනවා. අර සෙරටනින් වලින් අපේ මොළේට දෙන්න උත්සාහ කරන විචක්ෂණය සමාලෝචනය ආපසු බැලීම ඒක තවත් හොඳ කර ගැනීම ඒ අපිට තවත් හොඳ කර ගැනීමේ සිතුවිල්ල තුල අපි ක්‍රියා කරනකොට අපි ඇත්තෙන්ම සදාචාරික වෙනවා චාරික වෙනවා ඒක හොඳ කරගන්න පුළුවන් වගේ දැනෙනවා. අපි ඩෝපැමින් වලින්ම ක්‍රියා කරනකොට ළමයි වුණත් අපි වුණත් මම කලින් කීවාක් මෙන් ළමෙක් නම් මිනිත්තු 25කින් එල්බගත් මතේ අධිවේගී අධිතීව්‍ර ලෙස ක්‍රියා කිරීම ආදානයක් වීම ආපහු එකම දේ චක්‍රීය ලෙස එකම ආපහු කරන්න ඕනෑ වීම ළමයින්ට ඇති වෙනවා මිනිත්තු 25කින්.
ඒ නිසා මම නිතර කියනවා ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඔය ෆාස්ට් ගේම්ස්, කම්පියුටර් ගේම්ස් අරවා මේවා ෆාස්ට් කාටුන්ස් මිනිත්තු 25කට වඩා කොහොමදවත් දෙන්න එපා. ඇත්තම කියනවා නම් කොහොමදවත් දෙන්න එපා. මිනිත්තු 25න් නම් නවත්තන්න ඕන. මේක ඉතින් ඔන්ලයින් පාඩම් කරනකොට ප්‍රේසම් වෙන්න ඕන දෙයක්. මොකද පික්සල් කියන එක ඒ කියන්නේ දැන් අපි ෆාස්ට් ගේම් එකක් මිනිත්තු 25ක් කරොත් යම් දෙයක් අපිට වෙනවා. එතකොට එයා ස්ක්‍රීන් එකෙන් අහක් වුණත් එයා ආපහු පාඩම් කරන චෛතසිකයක නෙමෙයි ඉන්නේ අර ස්ක්‍රීන් එකේ වැඩ කරපු වේගය තුල තමයි එයා ඉන්නේ. දැන් පාඩම් සඳහාත් අපි පික්සල් ස්ක්‍රීන් එක බලන් හිටියොත් මිනිත්තු 90ක් යනකොට ඒක වෙනවා. ඒ නිසා පෑම් පැටස් පික්සල් ස්ක්‍රීන් එක නවත්තන්නම ඕන ඔන්ලයින් පාඩම් කරනකොට. අපි දැන් මේක ඉස්කෝල වලටත් කියා දෙනවා ඔන්ලයින් පාඩම් එක දිගට කරන්න බෑ කියලා. ඉතින් මම මීට ඉස්සෙල්ලත් කිව්වා මේ පික්සල් උත්තේජනය තදින් බලපාන්නේ ස්මාර්ට්ෆෝන්, එතකොට iPad tab වලින් සහ ස්මාර්ට් ලැප්ටොප් වලින් වැඩි හොඳයි පරණ ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකෙන් පාඩම් කරන්න සලස්වනවා නම් ළමයාට. ඉතින් දැන් ගෙදර 4K 8K ස්ක්‍රීන් දාලා ටෙලිවිෂන් බලනකොට අර පික්සල් උත්තේජනය පැය ගාණක් තුල එකතු වුණාම මුලේ අර ඩෝපැමින් ගතිය වැඩි වෙනවා, සෙරටොනින් ගතිය අවම වෙනවා. එතකොට මොළයට තව එකක් වැඩ කරනවා ඔක්සිටෝසින් කියලා. ඒකට ලබ් හෝමෝන් කියලා කියන්නේ. ඒක නම් හෝමෝන් එකකුත් නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එකකුත්. හෝමෝන් එකේ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එකේ වෙනස ස්නායු රසායනික සම්ප්‍රේෂණය ස්නායු අග්‍ර වලින් තමයි ස්‍රාවය වෙන්නේ. හෝමෝන් අපි දන්නවනේ නිර්නාල ග්‍රන්ථි වලින් ස්‍රාවය වෙනවා. දැන් මේ ඔක්සිටෝසින් කියන එක නිර්නාල ග්‍රන්ථියකිනුත් ස්‍රාවය වෙනවා පිටුටරියේ. ඒ වගේම ස්නායු අග්‍රවලත් ඒක ක්‍රියා කරනවා. එතකොට අපි ළමයින්ම හග් කරාම ඒගොල්ලෝ එක්ක ප්‍රීති වෙනකොට ප්‍රේමාන්විත බොන්ඩින් වෙනකොට භාර්යා පුරුෂයා අතරත් එහෙමයි ඔක්සිටෝසින් වැඩ කරමින් අර ප්‍රේමාන්විත හැඟීමක් අපිට ලබා දෙනවා. එතකොට ඒක ඔක්සිටෝසින්. දැන් ඩෝපැමින් වලින්ම වැඩ කරන ළමයා විශේෂයෙන්ම ඩිජිටල් තීරය හෝ වෙන තීව්‍රවාදී දේවල් සමග වෙන මොන කේන්තියක් වුණත් තරමේ වුණත් ඩෝපැමින් වලින්ම වැඩ කරන කෙනා වෙන්නේ මොකද? එයා අර හිතාමතා සම්‍යශීලී විධායක එක්සිකියුටිව් එම්පැතික් විදිහට වැඩ කරන්නේ නැතුව එයා බොටම් අප් විදිහට වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ කොහෙන් එන උත්තේජයකටත් එයා ටක් ගාලා ඒකට හැරෙනවා. සද්දයක් ඇහුනොත්, ටීවී එක වෙනස් වුණොත්, කොල්ලෙක් කෑ ගැහුවොත් එයාත් ඒ කෑ ගැහිල්ලට ටක් ගාලා එකතු වෙනවා. ඒකට කියන්නේ බොටම් අප් රෙගියුලේෂන්. ඒ කියන්නේ අදෝ පාදක උත්තේජයක්. අර පහලින් එන දේවල්, එළියෙන් එන දේවල්. ඒකම තමයි ඒගොල්ලෝ අර ගැන්සියේ දේවල් එක්ක එකතු වෙන්නේ. මොකද පිටින් එන දේ ඒගොල්ලන්ව උත්තේජවත් කරනවා අම්මා තාත්තා කියන දේට වඩා. අර බොටම් අප් රෙගියුලේෂන් ඒකට කියන්නේ අපි ශීර්ෂ පාදක මෙතනින් පටන් අරන් ක්‍රියා කිරීම. අර යටින් එන උත්තේජවලට ඒක ක්‍රියා කරන්නේ ඇමිග්ඩාලා කියන එක හරහා හයිපොතැලමස් හිපොකැම්පස් ඒක හරහාම තමයි අර පරණ මතකයන් උත්තේජනය කරමිනුත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක වැඩ කරන්න පටන් ගත්තම. ඉතින් ඒ ඩෝපැමින් වල වැඩේ සෙරොටොනින් වලට ඒක කරන්න බැරි වෙනවා. ඔක්සිටෝසින් කියන්නේ අලුතෙන් හිතාමතා ප්‍රේමය උපදවා වැඩ කිරීමෙන් ඔක්සිටෝසින් වැඩ කරනවා. දැන් අපි මේ වෙලාව වෙනකොට පැහැදිලි කරලා දෙන්න ඕන මනුෂ්‍යයා කියන්නේ හෝමෝන සහ උත්තේජන සහ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර්ස් විතරක් නෙමෙයි. මනුෂ්‍යයාට තිබෙනවා මේ බිග් බ්‍රේන් වගේම මනුෂ්‍යයාට තිබෙනවා හදවතක්. seat of emotions, චිත්තාවේග. ඊළඟට මනුෂ්‍යයාට තිබෙනවා nether concepts, metaphysical concepts, අධිභෞතික සංකල්පනා. මනුෂ්‍යයට තියෙනවා තැනක් මා ගැන මගෙන් පරිබාහිරව හිතන්න පුළුවන් තැනක්. සමහරව ඒකට කියනවා ආත්මය කියලා. ඒක දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම එන තැනක් වෙන්නත් පුළුවන්. දැන් මේක අහන් ඉන්න සමහරු දෙවියන් වහන්සේ ගැන මේ ඉතිස්සෙල්ලා හිතලා නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ වටහාගත්ත යුත්තේ මේකයි. අපි තුල තිබෙනවා තබල දෙයක්. අපි කරන දේ ගැන අපිට පුළුවන් වෙනවා නිකන් එළියට ඇවිල්ලා ඒ දිහා බලන්න. සමහර විට ඔබ හිතන්න පුළුවන් මේක හෘද සාක්ෂිය කියලා. එකම දේ අර කන් හිතුනම
කබරගොයත් තලගොයා වෙනවා කියලා දැන් අපිට කියන්න හිතනවා කන්න හිතුනම කබරගොයත් තොරමාළු වගේ ගතියක් එන ඒ ගතිය අපේ හෘද සාක්ෂිය කියන එක ඒකට එන බලපෑම අනුව හැඩ ගැහෙනවා. අපි දෙතුන් පාරක් රෞද්‍ර විදියට සැලකුවොත් අපේ සහෝදරයට එහෙම නැත්නම් අපි පාරේ වාහන එලවන්න ගත්තොත් ඒ රෞද්‍ර විදිහට හෘද සාක්ෂිය ඒ කියන්නේ මුකුත් කියන්නේ නැති තත්යකටපත් වෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියනවා your conscience has become dead. ඒක හොඳ දෙයක්. හෘද සාක්ෂිය හොඳ දෙයක්. ඒ වුණාට මේ ඒක ලෙහෙසියෙන් කොයි හැටියටත් ඒක ක්‍රමයෙන් නිහඬ වෙන්න පුළුවන්. අපි කියන විදිහට අපුරුදු වෙනවා. ආත්මය කියන එක අපි ගැන පරිබාහිරව සිතා සාධාරණ මිනිස්කාරයෙක්ම නෑ අපි දිහා බලන් ඉන්නවා. ඉතින් අපි කිව්වා ඩෝපැමින්, සෙරොටොනින්, සමහර සෙරොටොනින් වලට හැපි හෝමෝන් කියනවා. එතකොට ඔක්සිටෝසින්. දැන් තව එකක් මම ඒකට ආපහු එන්නම්. මේ ඒ කියන්නේ පළතුරු කනකොට එළවලු කනකොට විශේෂයෙන්ම හපහපා කන්න පුළුවන් දේවල් ළමයින්ට දෙන තරමට පොඩි කාලේ ඉඳලා ඒගොල්ලන්ගේ කෑම වෙලාවේදී බ්‍රේන් බ්‍රිලියන්ට් වෙන උත්තේජනය වැඩි වෙනවා සහ පළතුරු එළවලු හපහපා ක්‍රන්චි ඒවා හපහපා කනකොට කැරට් බීට්රූට් පේර ඇපල් ඒ වගේ අන්නාසි ඒවා හපහපා කනකොට මේ ළමයින්ගේ මේ මොලේ උත්තේජවත් වෙනවා විතරක් නෙමෙයි අර සෙරොටොනින් ඒවල තිබෙන නිසා සෙරොටොනින් උත්තේජනය ළමයාම සමාලෝචනය කරන්නත් ටිකක් සංසුන් කරන්නත් හේතු වෙනවා. මම මේ කියන්නේ පිටින් ගන්න සෙරොටොනින් නෙමෙයි ස්වභාවික පළතුරු එළවලු වල තිබෙන සෙරොටොනින් ක්‍රියාවලිය. ඒතර ඩෝපැමින් ඉලක්කය දක්වා වැඩ කිරීම, සෙරොටොනින් විචක්ෂණය සඳහා සහ සෙරොටොනින් නින්දටත් හේතු වෙන නින්දට බලපාන moods වලට බලපාන මේකක්. ඊළඟට මම කිව්වා ඔක්සිටෝසින් ගැන. ඒක ප්‍රේමී හෝමෝන්, ලව් හෝමෝන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අහක් කරාම ප්‍රේමාන්විතව හැසිරෙනකොට ඒක උත්තේජවත් වෙනවා. ඒක ළමයෙකුටත් අවශ්‍යයි, ලොකු අයටත් අවශ්‍යයි. හතරවෙනි එක ගබා, පස්වෙනි එක මෙලටොනින්. ඔය පහ ගැන යම් විද්වත් දැනුමක් ඔබට තිබුණොත් තාත්තා කෙනෙක් හැටියට, අම්මා කෙනෙක් හැටියට, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට අපගේ චර්යාවට සහ මොලෙන් කරන වැඩවලට පාඨමාලාවලට අපිට යම් බ්‍රිලියන්ස් එකක් ලබන්නත් පුළුවන් වෙනවා. ඉතින් දැන් ගබා කියන්නේ ගැමා අමයිනෝ බෙන්සොයික් ඇසිඩ්. ඒකත් නියුරෝ රසායනික ද්‍රව්‍යයක්. ඒක ක්‍රියා කරන්නේ පමන දැන ක්‍රියා කිරීම. පමන දැන ක්‍රියා කිරීම ටෙම්පරන්ස්. ඒකේ ක්‍රියාව දැනගන්න හොඳම ක්‍රමය තමයි මම කියලා දුන්නොත් දැන් අපි ඇල්කොහොල් ගත්තම ඊතල් මධ්‍යසාරය අරක්වරමය බිව්වම අපි හැසිරෙන විදිහ වෙනස් වෙනවා නේද? අනිත් අය ගැන හිතන්නේ නැහැ. අපි හයියෙන් කෑ ගැහුවා කියලා දන්නේ නැහැ. තන බලන්නේ නැතුව ඩර්ටි ජෝක්ස් කරනවා. වේගවත් වෙනවා මෝඩ දේවල් වලට. වාහනයක් නම් කොහොමද එලවන්න හොඳ නැහැ නේ අරක්කු බිලා. දැන් තේරෙනවද? අරක්කු බිව්වම වෙන්නේ ඊතල් මන්දිසාරේ ගන්න තරමට ගැබා නිෂේධනය වෙනවා. ගැබා නිෂේධනය වෙච්චම අපි පාන ලකුණු අපි වහසි බස් කියනවා පමණට වඩා එස්ටිමේට් කරනවා. එතකොට ගබා තමයි ඒ ඔක්කොම අපිට දෙන්නේ. පමණ දැන ක්‍රියා කිරීම, සංසුන් වෙන්න, කෑ ගහන්න එපා ගබා. ඒතර ළමෙක් නිදා ගන්න යනකොට ඒ ගබා වැඩ කරනවා. නිදා ගන්න වෙලාවට ගබා වැඩ කරනවා. එතකොට ළමයා මම කරපු එක හරිය නෑ අම්මට කියන්න ඕනේ ඉස්කෝලේදී මෙහෙම දෙයක් වුණා. මෙහෙම ලිංගික උත්තේජයක් ආවා හෝ ඒ අර මියා කුල්පා මට වැරදුනා කියලා මේක හරි ගස්ස ගන්න ඕන. ඒ ගතිය නින්දට යන ළමෙක් ළඟ ඉන්න ඕන. ඒකයි අම්මයි තාත්තයි ඒ වෙලාවට ටෙලිවිෂන් බලලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට තමයි ළමයා අර වැරදුණු දේ ගැන යට හැඟීමක් එනවා. දැන් මේක තේරෙනවා. ඒකත් ගබා වලින් කරන්නේ. දැන් මම ආයෙත් කියලා දී යුතුයි. මම දැන් අද ඒ පහ ගැන කියන අතර මොනවාද ඩෝපැමින්, සෙරොටොනින්, ඔක්සිටෝසින්, ගබා සහ මෙලටොනින්. තාඩි මම මෙලටොනින් ගැන කියනවා. ඒවා කියන අතර අපි මතක තබා ගත යුතුයි මනුෂ්‍ය මොලේ පමණක් නෙමෙයි. මනුෂ්‍ය නියුරෝකෙමිකල් ද්‍රව්‍ය ට්‍රාන්ස්මිටර්ස් පමණක් නෙමෙයි. ඔහුට තීරණයන් ගන්න හදවතකුත් තිබෙනවා. තවත් තැනක තියෙනවා ආශා තේරුම් බේරුම් කරගන්න. ඔහුට පරිබාහිරව බලන තැනකුත් ඔහු තුල මේ
ඩිසයින් කරලා තිබෙනවා. මම හිතන්නේ ඒක ගෝඩ් කරලා තියෙන්නේ. ඔබ ගෝඩ් ගැන හිතලා නැද්ද දන්නේ නැහැ. නමුත් ඒ කොහොම හරි ඔබට මතක තියාගන්න තියෙන්නේ මා වෙනුවෙන් එනමුත් මට වඩා වෙනස් විදිහකට මාව පොඩ්ඩක් තරාදියක කිරලා බලලා මට පෙන්නනවා. ඒකයි. ඒ වෙන කාටවත් නෙමෙයි ඔබටම පෙන්නනවා කළ වැඩේ හරි නෑ. ඒක හෘද සාක්ෂියෙන් එහාට තියෙන දෙයක් හැටියට මම ඔබට ඒක පෙන්වන්න කැමති. ඉතින් ගබාර් විශේෂම ළමයා මේ ඩිජිටල් ආරූඪ වෙන්නේ නැතිව හැන්දෑව හැම්පස්සේ කොහොමද ඩිජිටල් දෙන්න එපා කියලානේ මම කියන්නේ. පාස් ගේම්ස් නම් කරන්න එපා. ඔන්ලයින් පාඩම් කිරීමත් හවස 6න් පස්සේ අඩු කරන්න ඕන. දැන් ඔබ වැඩිවිය කෙනෙක් නම් හවස 6න් පස්සේ ස්මාර්ට් ලැප්ටොප් එහෙම කරන්න ගියොත් නින්දට බාධා වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා ඕල්ඩ් කයින් ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් එකකින් තමයි වැඩ කරන්න ඕනේ. ඒ වල LCD ස්ක්‍රීන් එකක් තියෙනවා පික්සල් ස්ක්‍රීන් එකට ඉස්සරහනින්. ඉතින් මෙලටනින් තමයි හවස 6 ඉඳලා ස්‍රාවය වෙන්නේ. හිරු අවරට යන කල අපේ රෙටිනා එකේ දෘෂ්ටි විතානයේ තියෙනවා intrinsically photosensitive retinal ganglion cells කියලා જાතියක් IPRG. ඒවා ටක් ගාලා පිකප් කරනම ඉරු එළිය අඩුවීම වැඩිවීම. එතකොට හැන්දෑවේ හැමෝම ඉර බැස යන වෙලාවේ අපි හොඳයි ඔෆිස් එකෙන් එළියට ඇවිල්ලා හරි කර්ටන් සහක් කළා හරි ඉරු අවරට යෑම දැකීම mental health වලටත් හොඳයි sleep වලටත් හොඳයි brain brilliance වලටත් හොඳයි memory වලට මතකටත් හොඳයි memory වලටත් හොඳයි ඔක්කොම collation connection process එකටම හොඳයි සාරාංශයක් ලෙස අපි පාඩම් කරපු දේවල් හිතේ තබා ගැනීමට යුතු දෙයට සම්බන්ධ කිරීමට learning process එකක් තියෙනවානේ ඒ ඔක්කොටම හොඳයි මේ ඉරු එළිය ඉරු අවරට යනවා දැකීම දැන් මගේ පොත් මාලාවක් තිබෙනවා දැන් අපේ WhatsApp නම්බරේ තියෙනවානේ 077 49 59 214 077 49 59 214 ඒකට WhatsApp එක ගෙවුවොත් අපි මම මේව ගැන තව ක්ලිප්ස් එවන්නම්. ඒ වගේම මගේ පොත් තිබෙනවා. මේක ළමා මන සහ ශික්ෂණය. මේ පොත් ගන්න පුළුවන් සරසවියකින් සහ විජිතයාපයකින් සහ බොරැල්ලේ ඕවල් එක ළඟ තියෙන Brookside bookshop එක. Brookside bookshop 374 ලෙස්ලි රණගල මාවත. Brookside bookshop 374 ලෙස්ලි රණගල මාවත. ඒකේ ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ අර ඉස්සර බ්ලේක් රෝඩ් එකෙන් ඇවිල්ලා ඕවල් එකට යන පාර. කොහොම නමුත් ඉතින් මේ පොත් ගොඩක් තියෙනවා මම මේ දෙකයි පෙන්නුනේ. දැන් මේක පොඩි සංග්‍රහයක්. මේකට අපි කියන්නේ විදැස්ස කියලා. දැන් මේක තියෙන්නේ ඔය මේ නංගිලා A level අයියලා අක්කලා. O level A level අයියලා අක්කලා නම් නංගිලා මල්ලිලාට යුතු සජාතාරයකින් හදන්න පිණිස O level A level අයියා අක්කගේ ඔලු ගෙඩිය හදන්න තමයි මේක තියෙන්නේ. මේක කියවනවා ඒකෙම ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලන්ගේ චර්යාව අනුව තමයි නංගිලා මල්ලිලා ක්‍රියා කරන්නේ අම්මා තාත්තගේ චර්යාව අනුව නෙවෙයි. ඉතින් මෙලටොනින් පටන් ගන්න හවස 6ට මෙලටොනින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් මෙලටොනින් ක්‍රියා කිරීමේ සිග්නල් එක තමයි අර බ්ලූ ලයිට් එක අඩු වීගෙන යෑම. නිල් සංඛ්‍යාතය අඩු වීගෙන යෑම. දැන් ඉරු එළියෙත් අපි දන්නවනේ නිල් සංඛ්‍යාතය තමයි වැඩිම පැතිරෙන්නේ. මොකද ඒකේ තමයි තරංග ආයාමයේ අඩුම සහ සංඛ්‍යාතයේ වැඩිම ඒක තමයි. ඒක නිසා තමයි අහස නිල් පාටට පෙනෙන්නේ වතුර නිල් පාටට පෙනෙන්නේ බ්ලූ ෆ්‍රීකවන්සි එක නිසා. දැන් අර පික්සල් ස්ක්‍රීන් එකනොත් නිකුත් වෙන්නේ බ්ලූ ෆ්‍රීකවන්සි එක. අපේ මොලේ ඩිසයින් කරලා තියෙන ඒකයි මම හිතන්නේ මේක ගෝඩ් ගාරුම පුදුම ඩිසයින් එකක් කියලා. ඒ අර intrinsically photosensitive retinal ganglion cells IPRG දාලා දෘෂ්ටි විතානයේ ඩිසයින් කරලා තියෙන්නේ අර බ්ලූ එක අඩු බ්ලූ ෆ්‍රීකවන්සි. ඒ කියන්නේ ඉරු එළියේ තියෙන බ්ලූ ෆ්‍රීකවන්සි නිල් සංඛ්‍යාතය අඩු වෙනකොට අපේ මොලේ ලෑස්ති වෙනවා හවස 6න් පස්සේ තිබෙන්නා වූ මොලේ නියුරෝකෙමිකල් නියුරෝනල් ප්‍රොසෙස් එකට. ඒක ස්නායු රසායනික වශයෙන්ුත් වෙනවා. ඒක ස්නායුමය වශයෙන්ුත් වෙනවා. දැන් අපි හවස 6න් පස්සේ ඉරු අවරට ගියාට පස්සේ ගොඩක් ඩිජිටල් ස්ක්‍රීන් එක දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ? ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් නිකුත් වෙනවා නිල් සංඛ්‍යාතය. එතකොට අර නිදා ගැනීමට අවශ්‍ය වූ ෆිසියොලොජිකල් ප්‍රොසෙස් එක වෙන්නේ නැතුව අපි ස්ලීප් ඩිස්ටර්බ් බය වෙනවා. අපේ නිින්ද හැමතිස්සෙම කෘත්‍රිම නිින්දක් වෙනවා.
ඒකට අපි ඩයසිපෑම් ලිබ්‍රියම් අරවා මේව ගහන්න ගියොත් එහෙම වැඩේ සම්පූර්ණයෙන්ම ඩබල් ට්‍රබල් වෙලා යනවා. ස්වභාවිකව God given sleep එක වෙන විදිහකට ඇති කරන්න බෑ. ඒ නිසා ඔබ ස්වභාවික නින්දට ඒ කියන්නේ ෆිසියොලොජිකල් නින්දට ඇතුල් වෙන්න ඕන. මම වෙන දවසක ලෙක්චර් එක ටොක් එකක් කරන්නම් මේ ස්ලීප් ඩිස්ටර්බන්සස් තියෙනවා නම් ඒකට කොහොමද පිවිසෙන්නේ හරි නින්දට. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මෙලටොනින් ක්‍රියා කරන්න පටන් ගැනීම. මෙලටොනින් කියන්නේ අපේ පිනියල් කියලා ග්‍රන්ථියක් තියෙනවා මේ බොහොම ඇබීති එකක්. ඒකෙන් තමයි මේක පිටියුටරි නෙමෙයි බොහොම පොඩි අල්පිනිත්තක් සයිස් ග්‍රන්ථියකින් තමයි මේ මෙලටොනින් ස්‍රාවය වෙන්නේ. ඒ මෙලටොනින් වැඩ ගොඩක් කරන්නා වූ හෝමෝන් එකක් කියලා කියන්න පුළුවන්. හවස 6න් පස්සේ ඒක කොහොම ස්‍රාවය වෙන්නේ. පළමු කොටම අපේ නිින්දේ තියෙනවානේ. අපි රෑ 12ම ආර වෙනකොට විතර හීන දකින්න පටන් ගන්නවා. REM sleep non-REM sleep. REM sleep කියන්නේ හීන පෙනෙන කාලය, non-REM කියන්නේ හීන නොපෙනෙන කාලය. එතකොට අපි මුලින් දකින්න හීන හොඳ නැති හීන, අප්‍රසන්න හීන. ඒ කියන්නේ දවස් තිස්සේ ඇති වූ කාර්යයන් අනුව ඒ හීන දකින්නකොට මොනවද මොලේ වෙන්නේ? මොලේ සෛල જાතියක් තියෙනවා ග්ලයල් සෙල්ස් කියලා. ඒකට ග්ලිම්ෆැටික් සිස්ටම් එකක් තියෙනවා. GLYMPHTIC ලිම්ෆැටික් නේ වසා නෙමෙයි. වෙන සෛල ඔක්කොම ඒ සෛල ටික මොලේ තුල ගමන් කරමින් මෙලටොනින් වල බලපෑම නිසා දවතිස්සේ ඇති වුණු එකතු වෙලා තියෙන අනවශ්‍ය නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර්ස් අරගෙන යනවා. ස්නායු රසායනික සම්ප්‍රේෂකයන් එයා අරගෙන එළියට යනවා. මේ එළියට කියන්නේ ඒක අහක් කරනවා. ඒ වගේම නියුරෝන වල ඇතිවෙච්ච දැති අරව මේව ටික හරි ගස්සලා අපි ඔය සීන දකින්නවා නවතිනවා හින දකින්නවා 3-4 සැරයක් ගිහින් බොහොම ප්‍රකෘති very refreshed උදේ නැගිටිනකොට බොහොම සනීපයක් දැනෙන අපිට දැනෙන හොඳ නිින්දක් ගියා. හොඳ නිින්දක් ගියේ නැතත් දැනෙනවා. ඉතින් මේ ළමයි ඩිජිටල් ගහනකොට ලොකු කෙනෙක් වුණත් රෑ ෆිසිකලි නිින්දට ගියාට අර සිහින යුතු ලෙස උනේ නැත්නම් සිහින කියන්නේ අපිට වෙන පේන එක ඇතුලේ අර ක්‍රියාව උනේ නැත්නම් උදේ නැගිනකොට කචල් නෙගෙද ළමයි කචල් දාන ඉස්කෝලේ යන්න බෑ සබත් හොඳ නැහැ ටීචර් හොඳ නැහැ එක එක ඒවා ඒගොල්ලෝ කියන්න පටන් ගන්නවා. ඒ මෙලටොනින් වල ක්‍රියාව. ඉතින් දැන් අපිට තවදුරටත් කියන්න තියෙන්නේ තව රසායනික ද්‍රව්‍ය මොලේ තිබෙනවා. තව දෙකක් ගැන විතරක් අපි කියමු. එතකොට අර ළමයි මං කිව්වනේ අර හිතාමතා වැඩ කිරීම නවත්තලා නිකන් රොබොට් ගතියකින් ස්වංක්‍රීය ලෙස අධික්‍රීය වෙනවා. ඒගොල්ලන්ගේ attention span එක එන්නේ අඩු වෙනවා. එතකොට ඩොක්ටර්ස්ලා ඩයග්නෝස් කරනවා ADHD කියලා එකක්. ඒ කියන්නේ attention deficit hyperactivity syndrome කියලා. දැන් මගේ මූලික විද්වත් ඇකඩමික් පබ්ලිකේෂන් එක මම මේ ගැන කරා අපේ ඉස්සෙල්ලා මේකට ගිය අවුරුද්දේ. මම කියන්නේ ADHD වලට ප්‍රධාන හේතුව ළමයින්ගේ ඩිජිටල් චර්යාව නිසා මොලේ ඇති වුණු වෙනස් වීම කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳලම ඩිජිටල් දෙන ප්‍රමාණය ගැන බොහොම ප්‍රේසම්විය යුතුයි. attention deficit කියන්නේ අවධාන උණතාවය එක තැනක ඉඳන් පාඩම් කරන්න බැරි වෙනවා, මතක කාලය අඩු වෙනවා. ADHD කියන්නේ hyperactivity disorder. අධි තීව්‍ර ක්‍රියාකලාපයක් ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ ඉබේම අර bottom up regulation වලට ගියාම ඒගොල්ලෝ adrenaline වලින් තමයි ක්‍රියා කරන්නේ. fight fright flight. fight ගහ ගන්න හදනවා, fright බය වෙනවා, flight හැමදෙස්සම ත්‍රාසයෙන් සන්ත්‍රාසයෙන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. නංගි එක්කත් කචල් දානවා ඒ වගේ. අම්මා තාත්තෙක්වත් හැමදෙස්සම පැටලෙන්න බලාගෙන ඉන්නවා වගේ තමයි ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ. ඒක පොඩි වෙනසක් නෙවෙයි. ඒ මොකද ඒ සමගම cortisol ක්‍රියා කරනවා. cortisol කියන්නේ ඊටාම අවශ්‍ය හෝමෝන් එකක්. එකම දේ ඒක අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඉතින් උදේ 6ට cortico adrenal axis එක cortico adrenal අක්ෂය ක්‍රියාත්මක වෙලා උදේ 6ට අපි වැඩ පටන් ගන්නවා. එතකොට ඉන්සියුලිනුත් වැඩි වෙනවා. දැන් හවස 6 වෙනකොට ඒව අඩු වෙගෙන තමයි යන්නේ. එතකොට හවස 6ට අපි ඩිජිටල් පටන් ගත්තොත් උද්වේගී වෙන්න පටන් ගත්තොත් ටෙලිවිෂන් එක බලලා දේශපාලන මත අනුව ගහ ගන්න පටන් ගත්තොත් හිතේ පුටු උඩ ඉඳගෙන ගහ ගන්නවනේ දන්නවනේ. එහෙම කරන්න හැවිද්දොත් අර ඇඩ්‍රිනල් කෝටිකල් ඇක්සිස් එක සමනය වෙන්න ඕන වෙලාවට ඒක තාම වැඩ කරනවා.
දැන් ළමයින්ට වෙලා තියෙන්නේ ඩිජිටල් ගොඩක් ගහන ළමයින්ගේ නිතර කෝටිසෝල් ඇවිස්සීලා තියෙනකොට ඒගොල්ලන්ගේ බඩ මහත් වෙනවා, කඳ මහත් වෙනවා. ඒකට කුෂින්ගොයිඩ් අපියරන්ස් කියලා කියන්නේ. අතපය කෙට්ටු වෙනවා. හොඳ නැති තැන්වල මේදය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි වේලහින් ඩයබටිස් හැදෙනවා. ඉතින් මේ ඔක්කොම නරකයි. ඩිජිටල් ස්ක්‍රීන් එක මේ වැඩිවීම හොඳම නැති දෙයක්. ඒ නිසා අද අපි රසායන හා හෝමෝන ද්‍රව්‍ය 7ක් ඉගෙන ගත්තා. මම තාටිගේ මේ ටොක් එක නවත්තනවා. ඊට ඉස්සෙල්ලා අපිට කියලා දෙන්න ඕන ඩිජිටල් භාවිතය ගැන නීති 5ක්. 1. අවුරුදු 3 ළමයට ඩිජිටල් දෙන්න මෙපා ප්ලීස්. අවුරුදු 3ට ඉස්සෙල්ලා ඩිජිටල් දුන්නොත් ළමයාගේ ස්පීච් ස්ක්‍රැම්බල් වෙනවා. ඒ කියන්නේ එයාගේ කතාව භාෂණය හිර වෙන්න ගන්නවා. මොකද අපි අම්මගෙන් තාත්තගෙන් අයියගෙන් අක්කගෙන් අහලා තමයි භාෂාව ඉගෙන ගන්න. අවුරුදු 3කට ඉස්සෙල්ලා ළමෙක්ට භාෂා දෙකක් ඉගෙන ගත්ත එක සැරේට අම්මගේ තාත්තගෙන් අහලා. ඒ කියන්නේ ඉංග්‍රීසි සිංහල සිංහල දෙමළ ඉංග්‍රීසි දෙමළ මොකොනත් දෙකක් එක සැරේ ඉගෙන ගත්ත එක. ඇමරිකන් පීඩියාට්‍රික් ඇසෝසියේෂන් එක කියනවා එම නිසා මම ඉතින් මගේ ක්ලිනික් එක තියෙනවා හැම සිකුරාදාම අර WhatsApp එකක් දාලා ළමෙක් පෙන්වන්න ඕන නම් අර ඒකට එන්න පුළුවන්. මම ඒකට සල්ලි ගන්නෙ නැහැ. ඒ වගේම අපි එම්පැතික් මෝටර් තෙරපි සෙන්ටර් එකක් කරනවා මේ ළමයින්ගේ ඩිජිටල් උත්තේජනය ස්ථාවර කරගන්න. ඩිජිටල් නටෝලව ඒකෙන් බේර ගන්න. ඉතින් මේ පළවෙනි එක අවුරුදු 3 ඉස්සෙල්ලා දෙන්නම එපා ඩිජිටල් ස්ක්‍රීන් එක. දැන් ඔය ඊ-ලර්නින් වලින් බ්‍රිලියන්ට් වෙනා මුළු ලෝකෙම ඩිජිටල් වෙනවා. ඒ කතන්දර ඕනේ නැහැ. මොනවා වුණත් ළමෙක් වැඩියෙන්ම හොඳට ඉගෙන ගන්න අම්මා තාත්තා අයියා අක්කා කියන දේවල් අහලා ඇඟිලි වලින් වැඩ කිරීමෙන්. මතක නැහැ පොඩි කාලේ බෝනික්කෝ කරනවා, බිල්ඩින් බ්ලොක්ස් කරනවා. ඕවා තමයි කරන්න ඕනේ. දෙවෙනි කාරණාව කන වෙලාවට, කෑම කන වෙලාවට කවදාවත් ස්ක්‍රීන් එක දාන්න එපා. කෑම කන වෙලාවට තමයි අපේ මොලේ වැඩියෙන්ම බ්‍රිලියන්ට් වෙලා අවුරුදු 5 වෙනකන්. එතකොට පොත් කියවන්න ඕන වෙලාව, කතන්දර කියන්න ඕන වෙලාව, ළමයාට කිට්ටුවෙන් ආශ්‍රය කරන්න වෙන බොන්ඩ් වෙන්න ඕන වෙලාව සහ ළමයා කෑම තමුන්ට ලැබෙන පළවෙනි රිසෝස් එක ලෙස සම්පතක් ලෙස මිනිත්තු 15න් කෑම ඉවර කරන්න ඕන. අම්මා දුවනවා, ළමයා දුවනවා, ළමයා කෑම එක්ක ක්‍රිකට් ගහනවා, කෑම හැම තැනම ඉහිරෙනවා, අරක දාන්න ඕන, ටෙලිවිෂන් එක දැම්මේ නැත්තම් කොල්ලා කන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. දෙවැනි එක කෑම කන වෙලාවට කවදාවත් ස්ක්‍රීන් එක දාන්න එපා. දැම්මොත් ඒක නවත්තන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. තුන්වෙනි එක හවස 6න් පස්සේ ප්ලීස් නෝ ස්ක්‍රීන්. ඉතින් ප්‍රශ්නයක් ඇති වෙනවා ටෙලිවිෂන් බැලීම ගැන. තාත්තයි අම්මයි ටෙලිවිෂන් එකේ ඇබ්බැහි වී හිටියොත් දන්නවනේ කකුල වගේ කතාව. එයාත් ඇදට යන්න පටන් ගන්නවා. ඔයා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට. ඒ නිසා ඕගොල්ලන්ගේ දෙන්නගේ ජීවිතයේ ආදර්ශයක් තියෙන්න ඕන ළමයාට. නැත්නම් ළමයාත් කියනවා තාත්තට හොඳ නම් මට හොඳයි කියලා. ඉතින් හවස 6න් පස්සේ නම් ඩිජිටල් අවම කරන්න ඕන. නැත්නම් අර පාඩම් මතකේ හිටින්නේ නැහැ. මං කියවනේ ස්ලීප් ඩිස්ටර්බ් වෙනවා. ඒ ස්ලීප් වලින් තමයි අපි බ්‍රිලියන්ට් වෙන්නේ. ඔව්. ඉතින් මට මේක කියන්නේ මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මගේ බෝල් එකෙත් මම මේක කරනවා. අපේ තව වෙබ්සයිට් එකක් තියෙනවා තුරුණු ළමා සිත කියලා. ඒකේ ෆලෝවර්ස්ලා 16000ක් ඉන්නවා. ඒකේ අපි නිතර පළ කරනවා ඔබගේ දරුවන්ගේත් ඔබගේ මොළයටත් අත්‍යවශ්‍ය දේවල් ශික්ෂණය පාඩම් මාලා සම්බන්ධයෙන්. ඉතින් මගේ අන්තිමට මං හිටපු පෝස්ට් එක තමයි මේ ලංකාවේ වෛද්‍ය පීඨයක බිෂක් වේදේ ෆාමකොලොජි පිළිබඳ හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට්. ඒකයි ඔය මගේ කොවිඩ් ටොක්ස් වලතර ෆාමකොලොජි ගැන කතා කරන්නේ. ඒ වගේම 1970 දෙසැම්බර් මාසයේ ලංකාවේ මේ අපේ උසස් පෙළ විභාගයෙන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව අපි හතරම කරා. ඒකෙන් මම ලංකාවේ පළවෙනියා වුණා. මෙඩිකල් ෆැකල්ටි එකේත් මගේ රෙකෝඩ් එක එහෙමයි. ඒ නිසා මම මේ විද්වත් දේවල් සාමාන්‍යයෙන් අනිත් අය හොයාගත්තේ නැති දේවල් කීපයක් ගැන තමයි මේක පවුලේ හැපි අවර් කියලානේ මම මේ ටොක් එකට කියන්නේ හැපි අවර් කියලා. මේක හතරවෙනි හැපි අවර් ටොක්. හැපි අවර් කියන්නේ මේ හවස 7 අම්මා තාත්තා ළමයි එක්ක අහුවෙලා පවුලට ඉතා හොඳ දෙයකට කාලෙ දෙන්න අවශ්‍යයි මේ වෙලාවට. මේ තාත්තා ගෙදර එන්නේ ආවම හවස 7 ඉඳලා රැට 7 ඉඳලා 9ට no smartphone time. කාර් එකෙන් එනකොටම ස්මාර්ට්ෆෝන් එකට මේ චෙරියෝ කියලා එන්න ඕන. ඊට පස්සේ 9ට ඉතින් ආපහු ළමයි නිදා ගන්නකොට ඒක පටන් ගන්න පුළුවන්. එතකොට එක අවුරුදු 3ට ඉස්සෙල්ලා කොහොමද ඩිජිටල් දෙන්න එපා. 2 කෑම කනකොට දෙන්න එපා. 3
හවස 6න් පස්සේ දෙන්න එපා. 4 අර මිනිත්තු 25කට වඩා තිරේ ඇබ්බැහි වෙලා ඉන්න දෙන්න එපා. අර ස්මාර්ට්ෆෝන්ස් අරම මේ ෆාස්ට් ගේම්ස් ඩිජිටල් ගේම්ස් එක්ක. එතකොට තව මගේ මේ ඔන්ලයින් පාඩම් දෙකක් තියෙනවා. ළමෙක් ඔන්ලයින් පාඩම් කරනකොට එයා ඩිජිටල් ඇබ්බැහි නොවන ලෙස කළ යුතු දේවල් ගැන මම මීට ඉස්සෙල්ලා විද්වත් ටොක්ස් දෙකක් දීලා තියෙනවා. ඒවා අවශ්‍ය නම් අර කියපු ෆෝන් නම්බර් එකට WhatsApp එකක් එවන්න. 077 49 59 214. ඒ වගේම මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ ඩොක්ටර් මෙන්ඩිස් බ්ලොග් එකේ ගොඩක් තියෙනවා මේ විද්වත් කාරණා ලියලා. ඒ වගේම ඩොක්ටර් මෙන්ඩිස් ප්ලස් ඩිජිටල් කියලා දැම්මොත් මම මේ ඉස්සෙල්ලා කරපු ක්ලිප් ගොඩකුත් ඔබට ලැබෙයි. හතරවෙනි කාරණේ කියන්න තියෙන්නේ මේ නීති පහෙන් මිනිත්තු 25කට වඩා ළමයට ඩිජිටල් එකේ එක දිගට ඉන්න දෙන්න එපා. ඒ වගේම මම මේ ඉස්සෙල්ලා කළා දිගට ඔන්ලයින් කරනකොට කොහොමද ඒක වළක්ව ගන්න කියලා. දැන් මතක තියාගන්න මම මිනිත්තු 25 කියන්නේ ෆාස්ට් ගේම්ස් ෆාස්ට් කාටුන් සම්බන්ධයෙන්. පස්වෙනි එක ගෙදර LED ලයිට් තිබෙන ප්‍රමාණයට ඩිජිටල් ස්ක්‍රීන් එක වගේ LED ලයිට්ස් ක්‍රියා කරනවා. මොකද බ්ලූ ෆ්‍රීකවන්සි එක නින්දට බාධා කරනවා, පාඩමට බාධා කරනවා, ડિප්‍රෙෂන් හදනවා. ඒ නිසා දැන් ඔබ අලුත් ගයක් හදලා LED ලයිට්ස් වහලට දාලා තියෙනවා නම් අඩු ගානේ ළමයාගේ කාමරේ සහ ළමයා පාඩම් කරන තැන LED ලයිට්ස් තියන්න එපා. සාමාන්‍ය CFL බෝම්බ් එකකින් තමයි ඒක කරන්න ඕනේ. ඉතින් දැන් අපිට පෙන්නලා තියෙන්නේ මේ ළමයින්ගේ තිරය ළමයිව අම්මගෙන් තාත්තගෙන් වෙන් කරනවා. තාත්තයි අම්මත් තිරය නිසා ළමයින්ගෙන් වෙන් වෙනවා. ඒ නිසා ළමයින්ගේ බොන්ඩින් හුඟක්ම සවුත් වෙලා තමයි තිබෙන්නේ. පොඩි කාලේ ඉඳලා මව් කුසේ ඉඳලම ළමයා අම්මා එක්ක බොන්ඩ් වෙන තරමට තමයි ළමයාගේ මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ. ඉතින් අපි දන්නවා ඉස්සර අම්මා කෙනෙක් බඩින් ඉන්න කල ඒ සති 40 තුල එයාගේ මුළු සිතුවිල්ල ළමයා ගැනනේ. දැන් අම්මා කෙනෙක් වැඩට ගියත් මේකට අපි දෙන උපදේශය මේකයි. ඔබ පැයකට සැරයක් ළමයාට කතා කරන්න. ළමයා ගැන හිතලා සින්දුවක් කියන්න. ඒව ළමයාට ඇහෙනවා දැනෙනවා. ඔබ මේ ගෝඩ්ට කතා කරන්න දන්න කෙනෙක් නම් ඒකත් කරන්න. ඒ වලින් තමයි ළමයාගේ මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ. ඒ කියන්නේ අම්මා ළමයාව කුසේ ඉන්න කාලේ ඉඳන්ම පුද්ගලයෙක් ලෙස කතා කරමින් එයාව නිකන් ඇතිදැඩි කරන ආකාරයෙන් තමයි ඊළඟට කියන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා දැනටම ඉපදුනාට පස්සේ කොච්චර අවශ්‍යද අම්මගේ බොන්ඩින්. පළවෙනි අවුරුදු 3ේම ළමයා ඉන්ටිමසි ඉගෙන ගන්න අම්මගෙන්. ඉන්ටිමසි කියන්නේ සමීපත්වය, ආදරය, ආදරණීය සම්බන්ධතාවලට ළමෙක් පැකිලෙනවා අම්මා කිට්ටුවෙන් හිටියේ නැත්තම් පළවෙනි අවුරුදු 3ේදී. ඒ කියන්නේ ළමයා ලොකු වුණාට පස්සේ ආදරය ගැන සැකයක් තියෙනවා. දැන් තාත්තා අත්‍යවශ්‍යයි අවුරුදු 3 ඉවර වෙනකොට. තාත්තා කොහොමත් අවශ්‍යයි. නමුත් අවුරුදු 3 ඉවර වෙනකොට හැමදාම තාත්තා ළමයා එක්ක කරන දෙයක් ප්ලෑන් කරන්න ඕන. පොඩි ක්‍රිකට් ටිකක්, ගොන්චිල්ලාවක්, බයිසිකලේ තල්ලු කිරිල්ලක්, මූදු වෙරළට ගිහිල්ලා දන්නේ නැද්ද? සෑන් කාසල් හදලා රැළ එක්ක පෙරලිලා ඔය වගේ මොනවා හරි හැමදාම ළමයා එක්ක කරන next step next stretch. ළමයා එක්ක කරන ඊළඟ පියවර ඊළඟ පිම්ම. ස්ට්‍රෙච් එක දෙන්නේ තාත්තා. එතකොට ළමයා බාහිර දේ ගැන කොන්ෆිඩන්ස් එන්නේ තාත්තගේ. තාත්තා ළමයා එක්ක ඒක කරේ නැත්නම් අම්මා කොච්චර ළඟින් හිටියත් ඒ ළමයාට බාහිර ලෝකෙට මුණ දීම ගැන සැකයක් පහළ වෙනවා. ඉතින් ඔය ටික අද මේ හැපි අවර් එකේ කියපු එක ඔබට ප්‍රයෝජනවත් වෙයි. අපේ පොත් ගන්න පුළුවන් තැන් අපි ඔබට කියලා දුන්නා. අපේ තව වෙබ්සයිට් එකක් තියෙනවා www.apeksha-lanka.org කියලා. ඒකත් විටින් විට මගේ වෝල් එකේ මම දානවා. ඒකෙන් ඔබට හොයාගන්න පුළුවන්. අපේ තුරුණු ළමා සිත වෙබ්සයිට් එක. ඒක සිංහලෙන් තියෙන්නේ තුරුණු ළමා සිත Facebook. තුරුණු ළමා සිත. ඒක බැලුවත් ගොඩක් ඔබගේ දරුවන්ට අවශ්‍ය දේවල් ඒකේ තිබෙනවා. thank you අහගෙන හිටියට අද අපි මෙතනින් නවතිමු.